අපගේ අපට ඉහළ වැජ බෙදියේ සමිදරුවානෝ පිළිගන්නේ දුටු ගොසදී දෙවියන් ඔබගේ අපට ඉහළ වැජ බෙදියේ සමිදරුවානෝ පියද සුදුසු තරම් නැති ඔවුන් වහන්සේ මුළු ලොවටම යේසුලිදු ඉපනා පල්ලෝ සියල් ජනයිනින් ඔබගේ දෙවිඳු වඩින්නේ නගා ඔයා අනග අත්වල සන්දෙව් රජුනට දෙවිඳු වඩින්නේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. සුළු මොහොතක් නිහඬව අපේ ජීවිතය ඇතුළාන්තයට පිළ බලමු. ජීවිතයේ නිරන්තරයෙන් ස්වර්ගය අමතක කරලා මේ ලෝකයේම කඹරන අපි, මේ ලෝකයේම නැහින අපි ජාකබ්ගේ සිහිනය ස්වර්ගය මහ පොළොව යා කරන දේවදූතයන් සැරිසරන ඒ ඉනිමඟ අපේ ජීවිතය අපිට අමතක වෙලා ස්වර්ගික මැදිහත්කමක් සාන්තුවරයන්ගේ සාමෝස ධර්මලාභය තුළ ස්වර්ගීක බලයක් එක්ක අපි ජීවත් වෙන්නට එම ලාභයක් අපිට තියෙනවා කියලා අමතක වෙලා අපි මේ ලෝකයේම දේවල් එක හැප්පෙනවා. ස්වාමීන් වහන්සේ ජාකබ්ට කියනවා මම ඔබත් එක්ක ඉන්නවා. ඒ පොරොන්දු ඉෂ්ට වෙනකම් මම ඔබත් එක්ක ඉන්නවා. ඒ හඬ අපෙන් වියකිලා මිලින වෙලා ස්වාමීන් වහන්සේගේ දාවලු අල්ලන ඒ ස්ත්‍රිය විශ්වාසයෙන් උන්වහන්සේට අත තිබ්බා වගේ අපේ අන්තිම ශ්‍රමය ශක්තිය උපරිමය දාමු මේ වෙලාවේ ජේසුට අත තියන්න. මුකුත්ම කරගන්නට බැරිව මැරිච්ච අපි මැරිලා වගේ බලාපොරොත්තුවක් නැතිව කාලකන්ණි වුණු අපි අදහමු ජේසු හරි වෙලාවේදී ආවිලා මට අත තියලා මම නැගිට්ටවනවා මයි කියලා. එවැනි ස්වර්ගීක ඉනිමඟක බලාපොරොත්තුව සිහිනය අපි අයිති කරගමු. අපේ වෙච්ච වැරදි අපේ අඩුපාඩුකම් අත්හන්නට බැරිව ජීවිතේ හිර වෙච්ච තැන් ගැන සමාව ඉල්ලලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා.
ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. සදාතන දෙවී පියාණනී ඔබ වහන්සේගේ පුතණුවන්ගේ උත්ථානයේ වරමින් මෙලොව ජීවිතයෙන් මෙදී සදා විමුක්තිය උදා කර ගැනීමේ බලාපොරොත්තු අපට දානය කළනසේක් වේද. අපේ අනිත්‍ය ප්‍රීතියෙන් මුලාවීමට අපට ඉඩ නොහැරිය මැනව. ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පරිශුද්ධතාවයෙන්ද ජීවත් වනු සඳහා අප ඔබ වහන්සේ වෙත සමීප කර ගත මැනව. මෙකදී භාෂුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. ජාකොබ් බෙර්ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ ඉර බැස ගිය හේයින් මුළු රාත්‍රියම එහි ගත කළේය. තවද ඔහු එතනින් ගලක් රැගෙන එය මත හිස තබාගෙන නිදන්නට විය. එවිට ඔහු සීනයක් දිටීය. පුදුමයකි. පොළොවෙහි තබන ලද ඉනිමගකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. සමිදානන් වහන්සේ එයට ඉහළින් සිට මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද වන සමිදානන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත් නුඹේ පෙළපතලා දෙන්නෙමි. තවද නුඹේ පෙළපත පොළවේ දූවිලිමෙන් වැඩි වී උතුර දකුණ බටහිර නැගෙනහිර දිශාවල පැතිරී යන්නේය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මගින් තමන් ආශිර්වාද කරගන්නෝය. මෙන්න මමද නුඹ සමග සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයටම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද මා නුඹට කී දේ ඉටු කරනතුරු මම නුඹ අත් නොහරින්නෙමි වදාළසේක. ජාකොබ් නින්දෙන් අවදිව සැබැවින්ම සමිදානන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිනසේක. එහෙත් මම එය නොදැන සිටියෙමි කීය. ඔහු බිය වී මේ ස්ථානයේ කෙතරම් බියකරුද මෙයා අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි. මෙය ස්වර්ගයේ දොරටුවයයි පැවසීය. ජාකොබ් අලුයම නැගිට තම හිසට තැබූ ගලගෙන සිහිවටනයක් කොට එය සිටුවා එහි මුදුනේ තෙල්වත් කළේය. තවද ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කළේය. ඒත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස්ය. ඔහු බාරයක් ඔප්පු කරමින් දෙවියන් වහන්සේ මා සමග වැඩ සිට මෙසේ මා යන මග ආරක්ෂා කර මට කන්නට ආහාරද අදින්නට වස්ත්‍රද දෙනසේක් නම් අනතුරක් නොමැතිව මාගේ පියාගේ ගෘහයට මට ආවස් යන්න සලස්වනසේක් නම් සමිදානන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වනසේක. තවද සිහිවටනයක් මෙන් මා සිට වූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේය. ඔබ මට දෙන සියල්ලෙන් සැබවින්ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි කීය. දේ වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ පිළිතුර සමිඳුනේ ඔබ කෙරෙහි අපගේ විශ්වාසය තබන්නෙමු. සමිඳුනේ ඔබ කෙරෙහි අපගේ විශ්වාසය තබන්නෙමු.
සමිඳුනි ඔබ කෙරෙහි අපගේ විශ්වාසය තබන්නේමු. පරමෝත්තමයාණන්ගේ රැකවරණේ වසන තැනැත්තේ සෞපරිති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකිවන්නේ. ඔහු සවිදුන්ට මෙසේ පවසයි. එතුමානෝ මාගේ රැකවරණයය, මාගේ බලකොටුවය, මාගේ දෙවිඳානෝය. මම එතුමානන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නේමි. සමිඳුනි ඔබ කෙරෙහි අපගේ විශ්වාසය තබන්නේමු. එතුමානෝ කපටින්ගේ මලපත්වලින්ද බියකරු ලෙඩ රෝගවලින්ද අප රැකගන්න සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක. ඒවා ඔබේ රැකවරණය වන්නේය. එතුමානන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහද වන්නේ. එතුමානන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහද වන්නේ. සමිඳුනි ඔබ කෙරෙහි අපගේ විශ්වාසය තබන්නේමු. සමිධානෝ මෙසේ වදාරනසේක. ඔහු මට ප්‍රේම කරන්නේ නම් මම ඌට විමුක්තිය දෙන්නේමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම් මම ඔහු රැකගන්නේමි. ඔහු මට අයදින්නේ නම් මම පිළිතුරු දෙන්නේමි. දුකේදී ඔහු සමග සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නේමි. සමිඳුනි ඔබ කෙරෙහි අපගේ විශ්වාසය තබන්නේමු. සුපජයනද සඳහන් උන්වහන්සේ මරණයේ බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාසන මගින් හෙළි කර වදාරසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතය තමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ මේ කරුණ කියමින් සිටියදී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන්වහන්සේ නමැඳ මගේ දුව දැන් මලාය. ඒත් ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව. එවිට ඈ ජීවත් වනු ඇතැයි කීය. ජේසුස් වහන්සේ නැගිට ඔහු පසුපස්සේ ගියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද එසේම කළහ. එවිට 12 වසක් මහලේ රෝගයෙන් පෙළෙනු ස්ත්‍රියක් උන්වහන්සේ පසුපස්සේ આવුත් උන්වහන්සේගේ සලුව දාවලට අත තැබුවාය. එසේ කළේ උන්වහන්සේගේ සලුවට පමණක්වත් අත තැබුවොත් මට සුවය ලැබෙනු ඇතැයි ඇස් හිතාගත් බැවිනි.
ජේසුස් වහන්සේ හැරී ඈ දැක දියණියනි ධෛර්ය ගන්න. ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේ යයි වදාළසේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවාය. ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී නලාකාරයන්ද ഘോഷා කරමින් සිටි සමූහයාද දැක අහකට යන්න දැරිය මැරී නැත ඇය නිදන්නේ යයි වදාළසේක. එවිට උන්වහන්සේට සරදම් කළහ. ඒත් සමූහයා පිට කරනු ලැබූ පසු උන්වහන්සේ ඇතුල් වී ඇගේ අත ඇල්ලූසේක. දැරිය නැගිට්ටාය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතල විය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි පුතේ ආදරය කරන්න මොහොතක් ඉඩ දෙන්න ගීතිකාව ගන්න. ආදරය කරන්න මොහොතක් ඉඩ දෙන්න. ජීවිතේ අපේ සමහර තැන්වල අපේ ජීවිතයේ අපිට කරගන්න කිසිම දෙයක් කරගන්න බැරි තැනක අපි වැටෙනවා. ඒ කියන්නේ අපේ ශක්තිය බිඳුවයි. ඒකේ තුන්වෙනි වර්ස් එක. වාලුකා කතරේ යදුමන් බොඳ වූයේ වෙනසීලා සිහිනේ අධෛර්ය වුණු වේලේ ඉඩ දෙන්න ජේසුට. වාලුකා කතරේ යදුමන් බොඳ වූයේ වෙනසීලා සිහිනේ අධෛර්ය වුණු වේලේ ජේසුට ඉඩ දෙන්න. මේක මම ලියන ගීතිකා නෙමෙයි. ඒ කියන්නේ ඒක මම ජේසුත් එක්ක කරන යාඥාව තමයි ගීතිකාවට පෙරලෙන්නේ. එතකොට මේ මගේ ජීවිතේ වත්තල මිස්සමේ ඉන්න කාලේ ජීවිතේ ප්‍රබල සාතන්ගේ පහරකට පස්සේ මගේ ජීවිතේ ෆ්ලැට් වෙච්ච තැනක මට මතකයි අද වගේ මම මගේ කාමරේ මුණින් තලා වැටිලා ඔළුවේ පොළවේ ඔළුව තියාගෙන අත් දෙක මිට මොලවගෙන දත් මිටි කාගෙන ජේසුට යාඥා කරපු වෙලාවක කිසිම දෙයක් කරගන්න බැරි තැනක්. ඒ කියන්නේ මනුෂ්‍ය මට්ටමින් කිසිම උත්තරයක් නැහැ. එතකොට එහෙම තැනක එකපාර මේ වචන මොකක්දෝ තැනකින් මට මේ වචන ඇහුණා ආදරය කරන්න මොහොතක් ඉඩ දෙන්න ජේසුට කියලා. මම නැගිටලා පියානෝ එක තිබ්බ කාමරේ හැපැත්තේ මම ඒකේ ගිහිල්ලා ඩී කෝඩ් එක මෙහෙම එබුවා ඩී කෝඩ් එක ගහලා ඊට පස්සේ තමයි මේ වචන ටික උන්වහන්සේ මට දුන්නේ. වාලුකා කතරේ යදුමන් බොඳ වූ ඒ කියන්නේ ආඥා කරගන්නවත් බැරි තැනක වෙනසීලා සිහිනේ අධෛර්ය වුණු වෙලේ ඉඩ දෙන්න ජේසුට. මගේ ප්‍රේමවන්තයනි මේක මහා ගැඹුරු ඇත්තක්. ඒ කියන්නේ උන්වහන්සේ එසකියල් 37 එසකියල්ට කතා කරලා කියන මනුෂ්‍ය පුත්‍රය යන්න ඇටසැකිලි යායක් පෙන්නනවා. එතනට යන්න ඒ ඇටසැකිලි යායට දිවස් වැකි කියන්නේ. ඇටසැකිලි යායට දිවස් වැකි කියන්න ඒ ඇටසැකිලි යාය සමාන කරන උන්වහන්සේ 11 වෙනි වගන්තිය බලන්න. එවිට උන්වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි 11 වෙනි වගන්තිය. මනුෂ්‍ය පුත්‍රය එසකියල් 37:11. මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි එසකියල් 37:11. මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායෙල් වංශයය අපේ ඇටකටු වියලී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහ මුලින්ම සිඳ දමනු ලැබුමේ ඔහුට කිය. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඇටකටු ඒ කියන්නේ අර බලාපොරොත්තුවේ කියන මස් වැදල්ලක්වත් නැහැ. මගේ ආදර පුතේ දේ ප්‍රේමාන්තේනි සමහර වෙලාවට අපි හැම තැනකට වැටෙනවා. ඔබත් මමත් අපි හැම කෙනෙක්ම ජීවිතේ බිඳුවටම වැටිච්ච තැන. ජීවිතේ කර කියා ගන්න බැරි තැන. මහලේ රෝගියා වගේ යයිරස්ගේ දුව අද යයිරස් ඇවිල්ලා ජේසුට කතා කරලා කියන්නේ මගේ දුව මලා මගේ දුව මැරිලා. ඒ කියන්නේ මනුෂ්‍ය තලයෙන් කිසිම දෙයක් නැහැ. ඔබ ජීවිතේ හැම තැන් ඕන තරම් තියෙනවා. මැරෙන්න ඕනේ නැහැ ඒකට. බලාපොරොත්තුව මැරිච්ච තැන ඔබගේ මට්ටමෙන් ඔබට උත්තරයක් නැති තැන. ඒක සමහර වෙලාවට පාපයක අන්තයක නිසා. ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් ڇප්ප වෙච්ච නිසා. ලෙඩක් දුකක් රෝගයක් නිසා. ඔබගේ ජීවිතේට වෙන්න පුළුවන් ඒ දේ. මට
අන්තරයක් නැහැ ස්වාමීනි. මගේ ආදර පුතේ දුවේ ප්‍රේමවන්තයනි. ඒ තැන අද ස්වාමීන් වහන්සේ කතා කරනවා ස්වර්ගයේ නිමගක් ගැන. ස්වර්ගයේ නිමගක්. ඒ ස්වර්ගයේ නිමගේ එල්ලෙන්න අද අපි දකිනවා ජාකබ් ජීවිතය. ජාකබ් කියලා කියන්නේ ප්‍රශ්න ගොඩක ගිය මිනිස්සෙක්. ජාකබ්ගේ කතාව ඔබ කියවුවොත් එහෙම හරි පුදුම තැන් තියෙනවා උප්පත්ති කතා පොතේ. උප්පත්ති කතා පොත කියවන්න ඕනේ තේරුමක් එක්ක. ඒක සමහරවිට කියුවයි කියලා ඔබට එකපාර තේරෙන එකක් නැහැ. සමහර තැන් එහෙම හරිම අමුතුයි. දැන් ජාකබ්ගේ උපත ගැන කතා කරද්දී උප්පත්ති කතා පොත 25 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය බලන්න. උප්පත්ති 25:24. ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විට මෙන්න ඇගේ කුසෙහි නිමුල් දරුවෝ සිටියහ. පළමු එන්න උපන්නේය. මගේ ප්‍රේමවන්තයනි මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේක ගැන හිතද්දි තමයි මට මතක් වුනේ. දැන් සාමාන්‍යයෙන් කුළුදුලාට ලොකු උරුමයක් තියෙනවා. 3න් 2ක උරුමයක් කුළුදුලාට. පියාගේ පරම්පරාවේ උරුමය ආලේපය හම්බ වෙන්නේ කුළුදුලාට. බාලයට නෙමෙයි. දැන් මෙතන ට්වින්ස්ලා. දැන් කුළුදුල් දරුවා නියුන් දරුවා දැන් මෙතනදී ඇත්තටම ඔබ වෛද්‍යවරගෙන් අහලා බලන්න මේක වෛද්‍යවරු අහගෙන ඉන්නවා නම් ඔබ දන්නවා ඒක සයන්ස් හොඳට ඉගෙනගෙන තියෙනවා නම් ඒ කියන්නේ මම සයන්ස් ඉගෙන ගත්තා කියන එක මේ කියන්නේ මේ පොයින්ට් එක විතරක් දාන්න. ඉතින් ඒ කියන්නේ ඔබ ඒක දන්නවා ඇත්තටම ට්වින්ස්ලගේ මුලින්ම ඉපදෙන්නේ බාලයා. වැඩිමලා එන්නේ දෙවනියට. අපරාධයක ඒසව් දැනගෙන හිටියෙත් නැහැ. ජාකබ් දැනගෙන යන ඇවිල්ලා ඊසාක්ගේ දරුවෝ දෙන්න. ඇත්තටම එතකොට ජාකබ් තමයි කුළුඳුලා. ඉපදුනේ ඒසව් වුණාට. හැබැයි ඉපදුනේ ඒගොල්ලෝ දන්නේ නැහැ විද්‍යාව. එතකොට එතනදී ඉපදිච්ච ඒසව්ට තමයි උරුමය තියෙන්නේ. වචනේ කතා කරලා කියනවා ඔහුගේ ඇඟ පුරා දැන් ඇගේ කුළුදුල් නිවුන් දරුවෝ සිටියහ පළමුවෙන් උපන්නේය. ඔහු රතු පාටය. ඔහුගේ ඇඟ පුරා ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී. ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයාය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේය. එබැවින් ඔහුට ජාකබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාගේ වයස අවුරුදු 60කි. දැන් ඒ කියන්නේ විලුඹ අල්ලගෙන එන්නේ. ඒ කියන්නේ රතරින්න චරිතය. එතනත් කොමරි අයියාගේ අර අයියා එලියට එනවා මුලින්ම නැද්ද? එතන එයාගේ විලුඹ එල්ලලා ඉන්නේ. යන බොඩි ගාලේ නම් අමුතු චරිතයක්. මම හිතන්නේ එයා ඒක නිසා එයා උරුමය හොරා ගන්නවා. අම්මා ආදරේ එයාට තාත්තව රවට්ටලා එක ගන්නේ. කුළුදුලාගේ උරුමය රවට්ටලා ලෝම වස්ත්‍රයක් ඇඳගෙන ඉතින් අයියාගේ සුවඳ කුමාරි එතන අරගෙන එතන තාත්තව පාවිච්චි කරනවා. ඒක නිසා තමයි ඒසව මරන්න හොයද්දි එයා පැනලා යන්නේ. මගේ ප්‍රමාන්තනේ දැන් මෙහෙම චරිතයක් පව් කරපු නන්නත්තර වෙච්ච චරිතයක්. අද පළවෙනි කීම කතා කරලා කියනවා. එයා සිහිනයක් දැක්කා. ඒ සිහිනය මොකක්ද? දැන් එයා ඒ සිහිනය දකින්න තැන ජාකබ් බේර්ෂෙබාවෙන් නික්ම හාරාන් බලා ගියේය. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ ඉර බැස ගෙහින් මුළු රාත්‍රිය මෙහි ගත කළේය. තවද එතනින් ගලක් රැගෙන ඒ මත හිස තබාගෙන නින්දට නිදන්නට විය. ඇයි ගලක් ගත්තේ? කොට්ටකට ගලක් ගන්න බෑනේ මගේ ප්‍රමාන්තනේ. එතන මොනවා හරි තිබුණා. රෙදි පොට්ටනේ හරි තියාගන්න තිබුණා. ගලක්. ඒ කියන්නේ ගලක් ඔලු උඩ හරි නින්ද යන තරමට. ඒ කියන්නේ එච්චර කටුක තැනක යන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ වෙන විදි තියෙනවා. හීනය කියන එක ස්වභාවිකව ස්වාමීන් වහන්සේ කතා කරන තැන. ඒ හීනය වචනයක හීනයක් දකින්න මොකද දකින්නේ? ඔහු එවිට ඔහු සිහිනයක් දිටියේ පුදුමයකි පොළොවේහි තබන ලද ඉනිමගකි එහි මුදුන අහස දක්වා විය. මෙන්න දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. ඒ කියන්නේ මොකක්ද? පොළොවයි ස්වර්ගයයි යාකරන ඉනිමගක්. ඒ විතරක් නෙමෙයි ඒ සම්බන්ධතාවය නිතරම තියෙනවා. දේවදූතයෝ යනවා එනවා එතන. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේක ගැඹුරු අත්දැකීමක්. ඒ කියන්නේ පොළව අහස යා වෙන තැනක්. මේ අත්දැකීම
ජේසු කතා කරන තැනක් තියෙනවා. ජේසු කතා කරන තැනක් තියෙනවා. ජේසු කතා කරලා කියනවා ඔබ මීට වඩා දේවල් දකිනවා. බලන්න මත ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදය. පළවෙනි පරිච්ඡේදයේ 51 වෙනි වගන්තිය. නතානියෙල් කැඳවන තැනදී ජේසු කියනවා මෙන්න මේ වචන. තවදුරටත් උන්වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි ස්වර්ගය විවර වී මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැග යනවත් බැස එනවත් ඔබ දකින්නේ යයි වදාළසේක. දැන් ජාකබ් දකින සීනය දේවදූතයන් නගිනවා බහිනවා එතන ඒ කියන්නේ නිරන්තර සම්බන්ධතාවයක් ස්වර්ගයයි පොළොවයි සම්බන්ධ වෙච්ච තැනක දෙවියන් වහන්සේ එතන කතා කරන්නේ ජාකබ්ට. මගේ ප්‍රේමාන්තයනේ අපේ මනසේ අපේ කනෙක්ෂන් එකේ තියෙන්න ඕනේ මනුෂ්‍ය ශක්තියෙන් මට කරනවා තියා හිතන්නවත් බෑ. හැබැයි මේ අත්දැකීම ඔබගේ මගේ ජීවිතයේ ස්වර්ගයේ පොළව යා කරන අත්දැකීමක ප්‍රකාශනයක්. ඒකේ අත්දැකීමක් ඔබගේ මගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒ ප්‍රකාශයෙන් පස්සේ ජාකබ් මොකද කරන්නේ? ජාකබ් ඒ ගල් ගෙඩිය අරගෙන බෙර්ෂෙබා කියලා කියන ස්ථානය දෙවියන් වහන්සේගේ මැදුර කියන තැන එතන ගල් ගෙඩිය අරගෙන එකෙන් පූජාසනයක් හදනවා. නමස්කාර කරනවා. ජීවිතයේ ඒ කටුක අත්දැකීමම ස්වාමීන් වහන්සේගේ පූජාසනයක් වෙන්නේ. ස්වාමීන් ඒ බිඳුණු තැනම ප්‍රතික්ෂේප වෙච්ච තැනම උන්වහන්සේ යාගයට ඔසවන්නේ. ඒ වේදනාවත් එක්ක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඔබගේ මගේ ජීවිතේ මේ බිඳුවේදී මගේ ප්‍රේමාන්තයනේ මේ කටාගෙන වැටෙන තැනදී මේ ස්වර්ගික ඉනිමග දේවදූතයෝ නගිනවා බහිනවා නිරන්තර සම්බන්ධකම ඉනිමග ඔබගේ මගේ ජීවිතේ අයිතියක්. මගේ ප්‍රේමාන්තනේ එහෙම සම්බන්ධ වෙච්ච තැන නිසායි එදා අද අපි සුවිශේෂය දකින්නේ වචන ගන්න සුවිශේෂයේ ධර්මශාලා ප්‍රධානියා යයිරස් කියන නම මෙතන නෑ. මාක්තුමා කතා කරනවා යයිරස් කියලා. මාක්තුමාගේ සුවිශේෂයේ යයිරස් එන්නේ දුව අසනීපයි මගේ චූටි දූත සනීප නෑ මරණාසන්නයි කියලා මතයතුමාට එද්දි මැරිලා. ඒක තමයි ඒක ඔබ අවුල් වෙන්න එපා. දැන් මාක්ත් අපි සති දෙකකට ඉස්සෙල්ලා කිව්වා ගිය සතියේ නෙමෙයි ඊට ඉස්සෙල්ලා සතියේ යයිරස්ගේ දියණිය එතනදී අසනීපයි කියලා මගදී මැරෙන්නේ. මගදී දැන් පණිවිඩය කරන ස්වාමීන් වහන්සේ වෙහෙස කරන්න එපා. එතකොට දැන් මතයතුමාගේ මැරිලා. ඒ කියන්නේ මුලින් මාක් ලිව්වා මතයතුමා පස්සේ ලිව්ව නිසා ඒ කියන්නේ පස්සේ වෙනකොට මැරිලාද? නෑ. එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඇවිල්ලා ඉතිහාසය වෙච්ච සිද්ධිය මොකක්ද කියලා ඉතිහාසය ගැන කියන පොතක් නෙමෙයි බයිබලේ. හැම බයිබල් කර්තෘවරයෙකුටම අදහසක් තිබුණා. There is no text without context. ඒතර context එකක් තිබුණා. එයාලගේ පණිවිඩය දෙන්න කතා කරන්න කියපු අරමුණක් තිබුණා. ඒ අරමුණ තුල එයා ගත්ත කතාව. ඉතින් මෙතනදී යයිරස් මුලින්ම ජේසුව හම්බ වෙලා කියනවා මාක්තුමාට අනුව අසනීපයි කියලා. මේකේ මැරිලා තමයි එන්නේ. ඒතකොට කොහොම හරි මගදී මැරුණා. ඒ යයිරස් කියන්නේ නැති සමානට ස්වාමීනි මැරුණත් කමන්නේ වහන්සේ එන්න කියලා. ඉතින් මේක මැරිලාද හිටියේ නැද්ද කියන එකේ ඔළුව කඩා ගන්න එක නෙමෙයි පණිවිඩය වෙන්නේ. ඒක තමයි සමහර වෙලාවට අපි බයිබලයේ වචනයත් එක්ක ඔට්ටු වෙවි වචනේ අර්ථය අරගෙන නන්නත්තර වෙනවා සමහර තැනක. ඉතින් ඒක by the way. නමුත් අද බලන්න වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ මේ කරුණ කියමින් සිටියේදී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන්වහන්සේ නමද මගේ දුව මේ දැන් මලාය. ඒත වහන්සේ අවුත් මත අත තැබුව මැනව. විඩ ජීවත් වුණ නැත කිය. මගේ ප්‍රමාන්තනේ ඒ කියන්නේ මැරිලා ඒ බින්දුවේදී යයිරස් අදහන දෙයක් තියෙනවා. එයිනි මග ස්වර්ගයේ පොළව යාවෙන තැන මනුෂ්‍ය ශක්තියෙන් කරන්න බෑ. හැබැයි එතන ප්‍රකාශනයක් ස්වාමින් වහන්සේ ඒ කියන්නේ හරි මේ ලෝකේ තලයෙන් හුස්ම ගිහලා ඉවරයි. නලාකාරයෝ පිඹිනවා. ලතෝන දෙනවා. ඔක්කොම ඉවරයි. දැන් මැරුණා. හැබැයි වහන්සේ ඇවිල්ලා අත තියන්න. මේකයි අපි ස්වර්ගයේ ඉනි මග. දේවදූතයෝ නගින බහින අත්දැකීම ඔබගේ මගේ ජීවිතයේ හිතා ගන්න බැරි තැන ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ස්වාමිනී ඔබ වහන්සේ අත තිබ්බොත් නැගිටිනවා. දැන් මේකේ තව ගැඹුරක් තියෙනවා. යයිරස් මැරිච්ච ගමම්ම කියන්නේ ජුදා ජනතාව මගේ ප්‍රමාන්තයනේ යාලා විශ්වාස කරා. දවස් 3ක් වෙනකන් ආත්මය
ඒ බොඩි එක ශරීරයේ වටේ ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි යන්නේ. දැන් මේ අපේ සමහර තැන්වලත් ඒ විශ්වාස තියෙනවා. ඒක තමයි පෙට්ටිය කරකවන්නේ. ඒ කියන්නේ හොල්මන අවතාරය මඤ්ඤම් කරන්න. ඒකට කරකවල යන්නේ වැලි දාන්නේ එක එක තියෙන පාර හොයාගෙන එන්න බැරි වෙන්න. තේරුණාද කියන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවා. තේරුණාද කියන්නේ? ඒක කෙනාගේ විශ්වාසය. කෙසේ වෙතත් ජුදා ජාතිකයෝ හිතාගෙන හිටියා පොරි දාන්නේ ඇයි දන්නේ නැහැ නේ. කකා එන්න වෙන්නේ නැති මං හිතන්නේ. කෙසේ වෙතත් ජුදා ජාතිකයෝ හිටියා. ඒගොල්ලෝ හිතුවා දවස් 3ක් තමයි තියෙන්නේ. ඒක තමයි යේසු ලාසරස්ගේ සිද්ධියදී ජෝන්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පර්පස්ලි දවස් 2ක් එතන ඉන්නවා. වචනය ගන්න. ජෝන් 11 වෙනි පරිච්ඡේදයේ දැන් මේ මරණයත් එක්ක තියෙන ස්වාමීන් වහන්සේගේ අධිකාරී බලය අපි අයිති කරගන්න. එතකොට ලාසරස් මැරිලා කියලා පණිවිඩය එනවා. උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළා කියලා කියනවා. හැබැයි ප්‍රේම කරා කියලා කිව්වට මොකද වෙන්නේ? කතා කළා කියනවා. උන්වහන්සේ එතන දවස් 2ක් එතන හිටියා කියලා. 6. ඒත් උන්වහන්සේ අසනීපෙන් සිටි බව උන්වහන්සේ සැලවූ පසු තමන් සිටි ස්ථානයෙහිම දෙදිනක් නතර වී සිටිසේක. කුමාරි එතනට යනකොට 3 වෙනි දවසත් ඉවරයි. මැරිලා 3 වෙනි දවසත් ඉවරයි. එතන ගෙදර ගියාම කියමයි කියන්නේ දැන් මැරිලා 3 වෙනි දවසක් ගඳත් ඇති කියලා. මගේ ප්‍රේමවන්තනේ, එයි මේ 3 වෙනි දවස කියන එකේ තේරුම මොකක්ද? එතකොට එයාලට අනුව කිසිම කෙනෙක්ට කිසි දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ ආත්මයත් ගිහිල්ලා ඉවරයි. දැන් ඒකයි යයිරස් මෙතන ඉමීඩියට්ලි මැරිච්ච ගමන් සමිලේල අත තියන්න බඩක දෙයක් කරන්න පුළුවන්. හැබැයි ජේසුස් මෙයින් එහා යනවා ලාසරස් යන මැරිලා දවස් 3ක් නායිම් නුවර වැන්දපුවගේ මරණය නැගිටපු සිද්ධි 3යි තියෙන බයිබලේ. නායිම් නුවර වැන්දපුවගේ පුතත් දෙනිය සාමාන්‍යයෙන් ජුදා ජාතික එක දවසයි මම මිනිහ තියාගන්නේ. එදා දවසම බලනවා දෙනියට අත තියලා ඒ වෙලාවම යවුමනේ නැගිටින්න කියලා කියනවා. ලාසරස් සිද්ධි තමයි දෙකමට එහාට යන්නේ. දවස් 3ක් පරණ වෙච්ච තැනත් උන්වහන්සේගේ අධිකාරී බලය තියෙනවා. ඒතර මනුෂ්‍ය තලයෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඔබ වහන්සේ අත තිබ්බොත් මගේ ප්‍රේමන්තින ඔබට මට මෙතන නතර වෙන්න පුළුවන්ද? ඔබ වහන්සේ අත තිබ්බොත් ඔබ වහන්සේ අත තිබ්බොත් මේක වෙනවා. ඒ කියන්නේ එතන ඔබගේ ජීවිතය ඔබට හිතා ගන්නවත් බෑ. හැබැයි මේ ස්වර්ගික ඉනිමග මනුෂ්‍ය තලයෙන් බිඳුවට වැටිච්ච තැන ඔබගේ ඔළුව කළු ගලක තියාගෙන නෙමෙයි ඔළුවේ කළු ගලක් තියාගෙන ඉන්නවා වගේ අත්දැකීම්. ස්වාමීන් ජාකෝබ්ට දෙන පොරොන්දුව බලන්න. උන්වහන්සේ ජාකෝබ්ට මහා පොරොන්දුවක් දෙනවා. ස්වාමීන් වහන්සේ එයට ඉහළින් සිට මේ වනාහි මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද වන සමිඳානන් වහන්සේ වෙමි. ආබ්‍රහම් ඊසාක් මැරිච්ච අය. හැබැයි උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් නෙවෙයි ජේසුස් කතා කරලා කියනවා. විනයදරව ප්‍රශ්න කරද්දී මේ ස්ත්‍රියට පුරුෂයන් 7 දෙනෙක් හිටියා. හැම මොසෙස් ව්‍යවස්ථාව අනුව දරුවෙක් නැතුව පුරුෂයා මැරුත් ඊළඟ කෙනා මම බඳිනවා. මෙම 7 දෙනාම බැඳලා ස්වර්ගයට ගියා. මරණයෙන් පස්සේ කාගේ බිරිඳ වෙනවද කියලා. ජේසුස් කියනවා ස්වර්ගයේ ආවාහ වීමක්වත් විවාහ වීමක්වත් නැහැ. ඔබ මුලා වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයද උන්වහන්සේගේ බලයද දන්නේ නැති නිසා කියලා. උන්වහන්සේ කියනවා ගිනි ගන්න පඳුර ගාව සිද්ධියදී දෙවියන් වහන්සේ ආබ්‍රහම් ඊසාක් ජාකෝබ්ගේ දෙවියන් වහන්සේ කියන්නේ එයාලා මැරිච්ච අය නෙමෙයි ජීවත් වෙන අය. උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි ජීවමාන සැනන් වහන්සේ කියලා ජේසුස් කතා කළා. මේ තනම ගන්නවා. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ ජාකෝබ්ට කතා කරන්නේ. එයාගේ දෙවියන් වහන්සේ මමයි. ඒ කියන්නේ මරණයෙන් නැවතීමේ තිතක් තියන්නට බැරි ස්වාමින් වහන්සේ උන්වහන්සේ. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ තැන ක්‍රියා කරන්න පුළුවන් මේ ස්වර්ගික ඉනිමග ඔබගේ ජීවිතයේ යථාර්ථයක්. ඒ ජීවිතේ නගිනවා බහිනවා. ඒ ඉනිමගේ නගිනවා බහිනවා. ඒ කියන්නේ නිරන්තරයෙන් මේ ලෝකයේ තුල අපි පහතට යනවා ස්වර්ගයට යනවා. සිතුවිලි නිරන්තර නගින බහින තැනක ඒ තැන ඔබගේ මගේ ජීවිතේ කඩාගෙන වැටෙද්දිත් ඒ සිතුවිලි උඩට නැගලා එතන සම්බන්ධ වෙන්නට ආරාධනාවක්. වචනේ කතා කළා කියනවා. දෙවියන් වහන්සේ මමයි.
නුද සැතපී සිටින දේශය මම නුඹටත් නුඹේ පෙළපතටත් දෙන්නෙමි. උතුරගත් උරුමයක්. කාලකන්නේ ජරා වැඩක්. දෙවියන් වහන්සේට පුළුවන් ඒ සාපය ඒ පාපය ආශිර්වාදයක් කරන්න. බෙත්ෂෙබා සමග පව් කරලා දාවිද් ඒ පාපී සම්බන්ධකමෙන් දරුවා මැරිලා එතනින් තමයි මහා ප්‍රඥාවන්තම යුග පුරුෂයා ඉපදෙන්නේ සලමොන් රජතුමා. බෙත්ෂෙබාගේ දරුවෙක් අච්චර බිසවවරු ඉන්නේ නැද්දි බෙත්ෂෙබා පාපේ උරියාගේ බිරිඳ ඒ අනියම් සම්බන්ධයත් එක්ක තැනයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඔබ විශ්වාස කරනවද? ඔබගේ ජීවිතේ වරද්දගත් තැන, ඔබගේ ජීවිතේ කඩාගෙන වැටිච්ච තැන, ඔබ ජීවිතේ චප්ප කරගත්ත තැන එතනමයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඔබට බලාපොරොත්තු වෙච්ච නැති තැනින් ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ ක්‍රියා කරනවා. රෝම 5:20 උන්වහන්සේ කතා කළා කියනවා ව්‍යවස්ථාව පැමිණි පසු පාපය බහුල විය, පාපය වැඩි වූ තැන උන්වහන්සේගේ වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. රෝම 5:20 දේව වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. පාපය වැඩි වූ තැන එතනයි වරප්‍රසාදය වැඩි වෙන්නේ, වෙන තැනක නෙමෙයි. එතනයි උන්වහන්සේ ඔබගේ ජීවිතේ මේනි මග අයිති කරගන්නට ආරාධනා කරනවා. වචන කතා කරලා කියනවා බලන්න ජාකොබ්ට. නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී උතුරු දකුණු බටහිර නැගෙනහිර දිශාවල පැතිර යන්නේ. මේ පිට සියලු ජාතියෝ නුඹ හා නුඹේ පෙළපත මගින් තමන් ආශිර්වාද කරන්නෝය. මෙන්න මමද නුඹ සමග සිටිමි. beautiful. බලන්න ස්වාමීන් වහන්සේ ජෝහා ශම්මා මම ඔබත් එක්ක ඉන්නවා. ඒ කාලේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ ප්‍රේමවන්තනේ ස්වර්ගයක් මරණයෙන් පස්සේ ජීවිතයකට වඩා ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අයිති කරගත්තේ භෞතික දේත් එක්ක. ඒගොල්ලන්ගේ long life දීර්ඝායුෂ ශරීර සෞඛ්‍ය ඒ ආශිර්වාදය තුළ සඵල වෙච්ච පොසත්කම් තිබිච්ච ජීවිතයක්. දරු පරපුර ඊළඟ ආශිර්වාදය. දැන් දෙවියන් වහන්සේ ජාකොබ්ට උදුරු ගත්ත උරුමයක් එක්ක රවට්ටලා ගත්ත උරුමයක් එක්ක ඒ තැන ඉඳන් ආශිර්වාද කරන්නේ. ඒසව්ගේ පෙළපත නෙමෙයි ජාකොබ්ගෙන් තමයි පෙළපත එන්නේ. ජාකොබ්ට දාව තමයි ජෝසප් ඉපදෙන්නේ. සහෝදර 12 දෙනා ඒ දරුවා මැරෙන්නේ, දරුවා විකුණන්නේ. මේ සිද්ධිය යන්නේ ජාකොබ්ගේ පෙළපතත් එක්ක. ඒ පෙළපත උතුර ගත්ත තැන මේක මා පුදුම සුභාරංචියක්. උන්වහන්සේ පාපේ සාධාරණීකරණය කරනවා නෙමෙයි, වංචාවට ඕකේ එක දෙනවා නෙමෙයි. හැබැයි ඔබ මගේ ජීවිතේ මුස්පෙන්තුකමත් එක්ක වරද්ද ගන්න තැන උන්වහන්සේට පුළුවන් නිවැරදි කරන්න. ඒ ස්වර්ගික ඉනිමග ඔබට මතක් කරලා දෙන එක. මගේ ප්‍රේමවන්තයනේ උන්වහන්සේගේ අතට දෙන තැන ඔබගේ ජීවිතේ බලාපොරොත්තු නැති වුණේ කොතනද? ඔබගේ ජීවිතේ ගිලි වුණේ කොතනද? ඒ සිද්ධිය පුංචි කාලේ මතකය ආයි පස්සට ගන්න බැරි, ආයි හදන්න බැරි ඒ සිද්ධිය ස්වාමීන් වහන්සේ ගාව සොච්චමක්. උන්වහන්සේට පුළුවන් ඒක වෙනස් කරන්න. උන්වහන්සේට පුළුවන් ඒක වෙනස් කරන්න. ජීවිතේ වචනයත් එක්ක ඔබ ජීවත් වෙද්දී ඒ ස්වර්ගික ඉනිමග මතක් කරන්න එතනයි. ඒ ස්වර්ගික ඉනිමග ඔබට අවදි කරන්න එතනටයි. උන්වහන්සේ කියලා මම ඔබ සමග ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මම ඔබ සමග සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මම මෙම දේශයට මම නුඹට ගෙනෙන්නෙමි. ඒ කියන්නේ උන්වහන්සේ කියන මම ඔබත් එක්ක යනවා. ඔබ ආරක්ෂා කරනවා. කායින් ආබෙල මරද්දී මරුවෙන් පස්සේ උන්වහන්සේ කායින්ට පොරොන්දු වෙනවා. ඔබට කාටත් අත තියන්න මම දෙන්නේ නැහැ. උන්වහන්සේ මා පුදුම විදියක්, පුදුම ක්‍රමයක්. ජාකොබ් එක උන්වහන්සේ ඉන්නවා, ආරක්ෂා කරනවා. ඊළඟ වචනේ බලන්න. මන්ද මා නුඹට කී දේ ඉටු කරන තුරු. අපි හැමෝම කියමු. මන්ද මා නුඹට කී දේ නුඹට කී දේ ඉටු කරන තුරු. මම නුඹ අත් නොහරින්නෙමි. ඒ පොරොන්දුව ඉෂ්ට කරන කම්ම. දැන් ඒක තේරුම් ගන්න ඕන. තුරු කියන්නේ පොරොන්දුව ඉෂ්ට කරයින් පස්සේ අතාරිනවද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මගේ ප්‍රේමවන්තනේ බයිබලයේ හීබ්‍රු ටෙක්ස්ට් එකෙන් ඒක සෙප්ටුවාජින්ට් ලැටින් වලට ට්‍රාන්ස්ලේට් වෙලා ඉද්දි මේ තුරු කියන වචනේ ප්‍රශ්නයක් තියෙනවා. අපි යමු ඒකත් අපි ඉගෙන ගමු නේද?
ගෙවල් වල මේ දවස්වල ලොකු වැඩක් නැහැනේ නේද? ඒක නිසා ගෙවල් වල ඉන්න වෙලාවෙ මම හරියට ගන්න මතේතුමාගේ සුවිශේෂය ගන්න. මතේතුමාගේ සුවිශේෂයේ 27 එකේ පළවෙනි පරිච්ඡේද 24 වෙනි වගන්තිය බලන්න මේ තුරු කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ තුරු කියන වචනේ තේරුම හේොස් කියන වචනේ. හේොස් කියන වචනේ තේරුම ඇත්තටම ඊට පස්සේ සිංහල භාෂාවේ ඒ තුරු මම මෙච්චරයි කියලා කියන්නේ ඊට පස්සේ උනේ නැහැ කියන එකනේ. ඇත්තටම මේකේ තේරුම එහෙම නෙමෙයි. ඊට පස්සේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන අර්ථය. උන්වහන්සේ ජාකොබ්ට කතා කළා කියද්දි මම ඔබ ඉෂ්ට වෙනකන් ඔබත් එක්ක ඉන්නවා ඊට පස්සේ අතාරිනවා නෙමෙයි. බලන්න වචනේ 24. ජෝසප් නින්දෙන් අවදි වූ විට වචන ගන්න. මතෙව් 1:24. ජෝසප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස මතෙව් 1:24. වචන ගන්න මොන එකට. ඒකේ වචනේ බලන්න. මතෙව් 1:24. ජෝසප් නින්දෙන් අවදි වූ විට සමිදානන් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේ. දේවමෑණියෝ ගැන කතා කරා. එහෙත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග එක් නොවීය. ඔහු උන්වහන්සේ යේසුසන්. ඒ කියන්නේ පුතා හම්බුනයින් පස්සේ සාමාන්‍ය විදිහට සංවාසය යෙදුණා. ඒක තමයි සමහර මුල් ධර්මවාදී අපේ සහෝදරය ගන්න. ඒ කියන්නේ තුරු කියන වචනේ ප්‍රශ්නයක් තියෙනවා. හේොස් කියන්නේ ඊට පස්සේ කරා කියන එක නෙමෙයි. ඊට පස්සේ නොකරන්න පුළුවන් කරන්න පුළුවන් මේ දෙකේම අර්ථය තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඒ ලැබෙන තුරු පොරොන්දුව ඉෂ්ට වෙන තුරු ජාකොබ් එක හිටියා කියලා. ඊට පස්සේ අතහැරියා නෙමෙයි එකෙන් කියන්නේ. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මම ඔබත් එක්ක ඉන්නවා. මගේ ප්‍රමාන්තනේ අපි සුවිශේෂයට යනවා. සුවිශේෂ වචන අයිති කරගන්න. එයාලගේ ජීවිතයේ මනුෂ්‍ය මට්ටමින් බිඳුවට වැටිච්ච තැන. ස්වාමීන් වහන්සේ ගාව දන ගහලා ස්වාමීනි ඔබ වහන්සේ අත තිබ්බොත් සුව වෙනවා. ඒක තමයි ස්වර්ගික ඉනිමග. ඒක තමයි පොරොන්දුව අයිති කරගන්න තැන. මනුෂ්‍ය තලයෙන් හිතා ගන්නත් බැරි තැනක. ජේසුස් එහෙම යන්දී මොකද වෙන්නේ? වචනේ කතා කරලා කියනවා ජේසුස් වහන්සේ නැගිට ඔහු පසුපස්සේ ගියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද එසේම කළහ. එවිට 12 වසක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පසුපස්සේ આવුත් උන්වහන්සේගේ සලුවේ දාවල්ලට අත තැබුවාය. ඒ කියන්නේ මේක මතේතුමා තමයි කතා කරන්නේ. දාවල්ල කියන්නේ ඒ කියන්නේ වාටිය hem of the cloth. ඒ කියන්නේ ඒ වාටියට අත තිබ්බත් සුව වෙනවා. මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේගේ සාමාන්‍යයෙන් දාවලු කියලා කියන්නේ මේ දාවල කියන්නේ වාටිය. මේ ටසල්ස් වගේ ඒ වලින් කතා කරලා කියන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාව. ඒක තමයි පරිසු ලොකුවට එල්ලි දාගෙන ගියේ ඒවා. ජේසුස්ගේ දාවල්ලට ඒ වාටියට අත තිබ්බ ලොකු කතන්දරයක් නෙමෙයි. ජේසුව බදාගත්තොත් නෙමෙයි නේද? ජේසුස්ගේ අත ඇල්ලුවොත් නෙමෙයි. ජේසුස්ගේ කකුල ඇල්ලුවොත් නෙමෙයි. ජේසුස්ගේ ඇඳුම් මේ වාටියට අත තිබ්බත් සුව වෙනවා. ඒක මේ ස්වර්ගික ඉනිමග. ඔබගේ මගේ ජීවිතේ මහා ලොකු දේවල් නෙමෙයි. පුංචි නමෝ මරිය තුනකින් එක නමෝ මරියකින් එක පිතා පුත්‍රයා කියන පුංචි ආඥාවකින් ඔබ එල්ලිලා ඉන්න චූටි තැනකින් ස්වාමින් වහන්සේට දෙයක් කරන්න පුළුවන්. ඒක මේ ඔබ කරන දෙයින් නෙමෙයි වෙන්නේ. ඔබ ඒ හරහා කනෙක්ට් වෙද්දී සම්බන්ධ වෙද්දී ඊළසේ මහා දොරක් ඔබගේ ජීවිතේ හරිනවා. මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ අපි දකින්නේ ජේසු කියනවා ඔබ සුදාත්මයන් ඔබ ගාවට එන නිසා ඔබ තුල ඊට වඩා දේවල් වෙනවා. ක්‍රියාපත කියවලා බලන්න. පේදුරුතුමාගේ හෙවණැල්ල වැටෙද්දී මිනිස්සු සුව වුණා. පේදුරුතුමාගේ හෙවණැල්ල ගෝලේ යද්දී හෙවණැල්ල වැටෙන තැන්වල මිනිස්සුන්ගේ ගෙනල්ලා තිබ්බා. මේ පුදුම තැන්. පාවුලතුමාගේ ඇඟේ ඇඳුම් රෙදික් පටි රෙදි කෑලි ඇඟේ ගාගෙන ගිහිල්ලා මිනිස්සුන්ට තියලා සුව වුණා. ජේසුගේ වාටිය අල්ලලා සුව වුණේ. අර හෙවණැල්ල වැටිලා. කියන්නේ ජේසුව අයිති කරගත්ත අයගේ ජීවිතේ වෙන දේවල්. ඔබගේ මගේ ජීවිතය මගේ ප්‍රමාන්තයනේ අපි වාටි නෙමෙයි අල්ලන්නේ. අපි සප්‍රසාද වහන්සේව ලබන්නේ. මොන වාටියක්ද? සප්‍රසාද වහන්සේව ලබන්නේ. හැබැයි අපිට ස්වර්ගික ඉනිමගක් නැහැ. ලබනවා විතරයි. කනෙක්ෂන් එකක් නැහැ. පොරොන්දුවක් නැහැ. බලය අයිති කර ගැනීමක් නැහැ. අච්චර මිනිස්සු තෙරපි යනවා. මෙලෝදානයක් වෙන්නේ නැහැ. අපිට ඇතහිල්ලෙන් කී දෙනාද ලබන්නේ? ඒක මහා ඛේද වාචකයක් නෙමෙයිද? මොන නාස්තියක්ද?
අපි කතා කරනවා පාංශු කාදනය ගැන. අපි කතා කරනවා කැලේ කපන එක ගැන. අපි කතා කරනවා මුහුද අයියෝ නැවගිලිලා ඔක්කොම නාස්ති වෙලා තමයි. ඊට වඩා මහා ඛේදවාචකයක් අපේ ඇතුලේ සප්‍රසාද වහන්සේ ලබද්දි මේක දෙ වෙන්නේ නැතිකම. මොන අපතයමක්ද? මොන අපතයමක්ද? මගේ ප්‍රමාන්තයනේ. එනිසාද මේ ස්වර්ගික ඉනි මග මතක් කරගමු. ස්වර්ගික ඉනි මග උන්වහන්සේ ගෙදරට යනවා වචනේ ගන්න. අපි අවසාන කෙසේ කලේ උන්වහන්සේ සලුවට පමණවත් අත තැබුවොත් මට සුවය ලැබුණු ඇතැයි ඇතැයි සිතාගත් බැවිනි. ජේසුස් වහන්සේ හැරි දැක දියණියනි ධෛර්යය ගන්න. ඔබ ඇදහිල්ල ඔබ සුවපත් කළේ යයි වදාළ එක. ඒ ස්ත්‍රිය මොහොතේ පටන් සුවපත් වූ අය. දුවේ දිරිමත් වෙන්න ඔබගේ ඇදහිල්ල. ඇදහිල්ල ඒ කියන්නේ ඔබගේ පරිසරය මොකක්ද වෙන්නේ? ලූක් 22:31 පරිසරය මොකක්ද වෙන්නේ කියන එක නෙමෙයි ජේසුගේ ප්‍රශ්නය. යකාබත් එක්ක සෙල්ලම් කරනවද බල්ටි ගන්නවද කියන එක නෙමෙයි ජේසුගේ ප්‍රශ්නය. ජේසුගේ ප්‍රශ්නේ ඇදහිල්ල. අප ගැලවීම ලබා ගත්තේ පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි ඇදහිල්ලෙන්. ඒ ඇදහිල්ල නොබිදෙන තැනක ඉන්න. උන්වහන්සේ කතා කළා කියන ලූක් 22:31 බලන්න. ඇත්තෙන්ම මම උට කියමි 22:31 සීමොන් මේ අසන්න සාතන් තිරිඟු පොළන්නක් මෙන් ඔබ සියලු දෙන පොළන්නට අවසර ලබා ඇත. ඒත් ඔබ ඇදහිල්ල නොබිඳෙන පිණිස මම ඔබ උදෙසා ආඥා කරමි. උන්වහන්සේ වැඩක් නැහැ පොළනවද පෙළනවද කරන්නේ. සාතන් හරි කරයි. හැබැයි ඔබ ඇදහිල්ල ඉන්න මේ ඉනිමග මේ ස්වර්ගික ඉනිමගේ කනෙක්ෂන් එක. ජේසු යයිරස්ගේ ගෙදරට යනවා බලන්න වචනේ. යයිරස්ගේ ගෙදරට යනකොට නලාපිමිනවා ලතෝනිදී උන්වහන්සේ ප්‍රධානියාගේ ඊට ඇතුළු වී නලාකාරයන්ද ഘോഷා කරමින් සිටි සමූහයද දැක ආකට යන්න දැරිය මැරි නැත නිදන්නේයි වදාළසේක. එවිට ඌ උන්වහන්සේට සරදම් කළහ. ඒත් සමූහය පිට කරනු ලැබූ පසු උන්වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලුසේක. මගේ ප්‍රමාන්තයනේ මේ ඉනි මගේ ගණදෙනේදී එළවන්න ඕන අය ඉන්නවා. අයින් කරන්න ඕන අය ඉන්නවා. ඔබගේ ඇතුලේ මේ අතුලාන්ත දැක්මක් ස්වර්ගික ඉනිමගක් දේවදූතයෝ බහිනවා නගිනවා. ඔබගේ දේ පොළවට අරගෙන පොළවේ දේ උන්වහන්සේ ගාවට අරගෙන යනවා. උන්වහන්සේගේ දේ අපගේ ගාවට අරගෙන යනවා. මේක වෙන්නේ දේවදූතයන්ගේ නෙමෙයි. ජේසු තමයි මේ ඉනිමග බහැලා ආවේ. දේවදූතයෝ නමස්කාර කරන ස්වාමින් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ පිලිප්පි වරුන්ගේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය කතා කරලා කියනවා තමන් විසින් බදාගත් වස්තුවක් වෙයි නොසිතන දේවත්වය අතහැර මනුෂ්‍ය ස්වභාවයක ඉපද මනුෂ්‍ය ස්වභාවයක ඉපද කුරුසිය මරණය දක්වා කීකරුණා කියලා. උන්වහන්සේ එතනින් බහැලා ආවේ ඔබගේ ජීවිතයට. ඊට පස්සේ උන්වහන්සේ ඔබව මාව ඔසවගෙන යනවා. තාත්තගේ දකුණු පැත්තේ ඉඳගෙන මැදිහත් වෙනවා නිරන්තරයෙන්. ස්ටීවන් තුමාට ගල් ගහද්දී අහස විවර වෙලා ජේසුව දැක්ක තාත්තගේ දකුණු පැත්තේ ඉන්නවා ස්ටීවන් තුමා. ඒ විවර වෙච්ච ඒ ඉනිමගයි දැක්කේ. ඒ ඉනිමග තුල ජීවත් උනේ. ඔබ මම ජීවත් වෙන්න ආරාධනා කරන්නේ ඉනිමගේ. ඒ බලාපොරොත්තු දෝත දරාගමු. ජේසු අවසාන වශයෙන් මොකද කරන්නේ? දැරියට අත තියනවා. දැරිය නැගිට්ටාය 25 වෙනි වගන්තිට ගන්න. එසේ සමූහය අපිට ලැබු පසු උන්වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලුසේක. මගේ ආදර ප්‍රමාන්තයනේ. එනිසා ඔබගේ ජීවිතේ බිඳුවට වැටිච්ච තැන ඇදහිල්ලෙන් ඉන්න. අච්චර ජරා වැඩක් කරපු ජාකොබ්ගේ ජීවිතයෙන් උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරා නම් ඔබගේ මගේ ජීවිතේ කොච්චර ජරා වැඩකටවත් බෑ උන්වහන්සේගේ ආශිර්වාදය පුතර නතර කරන්න. මරණය පීඩාවටවත් බෑ ඒක නතර කරන්න. එනිසා වාලුකා සිහිනේ වාලුකා කතරේ යදුමන් බොඳ වූයේ වෙනසීලා සිහිනේ අදයි රෙවුණු වේලේ ඉඩ දෙන්න ජේසුට ආදරය කරන්න ඔබට. ආමෙන්. පඬු පිදීම.
නිදහස් මගේ සිතේ සිහිය නොවන මනාපේ පිළිගනු මැන සියලුම් දේ. සහෝදර සහෝදරනි මාගේ සහභාගියාගේ සියලු බලති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත් අත්වනු සඳහාද අපරතමන් වහන්සේගේ මුළු සභාවට ප්‍රයෝජන කරනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේක්වා. සදාතන දෙවි ස්වාමිනිය ඔබ වහන්සේට අපගේ ප්‍රශංසාව හිමි කරමින් අප හා සමගි වනු සඳහා අප පුදන මෙම යාගය කරුණාවෙන් පිළිගත මැනව. මේ පිදුම හේතුකොට අපගේ හදවත් පරිශුද්ධවත් වී ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් නිරතුරු රැඳෙන්නටද අපගේ ප්‍රේමයෙන් කෘතඥ වන්නටද අපට වරම් දුන මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේෂ්ඨ වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍යද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බල ඇති සදා ජීවමාන දෙවි ස්වාමිනී අප ස්වාමීන් වන ජේසුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැනද අප වහන්සේට තුති පිදීම සබවින්ම යෝග්‍යත්වය සාධාරණය කැලවීම දායකය. උන්වහන්සේගේ මරණය අපි ප්‍රේමයෙන් සිහි කරමු. උන්වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු. උන්වහන්සේ නැවත පැමිණෙන දින ස්ථීරව බලාපොරොත්තු වෙමු. එයින් ස්වර්ගවාසී සියල්ලන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ඔබ වහන්සේගේ මහිමය අපි නිරතුරු මෙසේ වර්ණනා කරන්නේමු. සවිශුද්ධය සවිශුද්ධය ලෝකාධිපති ස්වාමීන් වහන්සේ සවිශුද්ධ ආසත් පර්වතයේ මහිමින් පිරිතිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වර්තමාන භාග්‍යවන්තය ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඊන වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර කුපේ රැගෙන වහන්සේට තුති පුදමිනය කඩා සෝකේ ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. බසමමෙන් ගෙනන බව කරන්න සැබවින්ම මෙය ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපුදා සෝකේ ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ දනන්තෝද ගිවිස්සු මේ මාගේ රුධිර කුසලානයයි. පොකමාව සඳහා ඔබ දෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමී මාගේ දෙවියනි.
විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තානසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණ උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ සභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් ඇමති අපගේ පොදු පියාණන්ද මල්කම් රංජිත් ඇමති අපගේ අගරාධ ගෘතමන්ද සහායක රාධ ගෘතමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලසුන මැනව. මෙලොවින් ඔබ වහන්සේ විත කැඳවාගත් හැරියට් පීරිස් නැමැති අපගේ දාසිය සීකල මැනව ප්‍රසාද ස්ථාපනයේදී පාපයට නැසෙමින් ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වූ අය උන්වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට සැලසුන මැනව. උතානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ද වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවරණ කනේ මරියාවන්ද තමගේ දම්පතින් වන ජුසේ මොනිතමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්දී වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවවදාල මැනව. දොත් මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම දායකයන් පනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙලෙවදී වේවා. අපගේ නිදා භෝජනය අදාබදාන කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව අපස්සාවන්ට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. වෙන වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන රටතුන් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමද සදාටම වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි. සෝකේ ශ්‍රාවකයන් මතව දාල යේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නැතක වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය අතුලාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දානය කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩ වසනසේක රාජකම් කරනසේක. ආමෙන්. ජේසුස් විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙක් ආර්දාබරව සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට සාමය දුර මැනව. ස්වාමී ජීවමාන දෙවන වහන්සේගේ පුත්‍රයාණනි ශුද්ධාත්ම වහන්සේගේ සහායකන වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකී ජීවමාන කළසේක. වහන්සේගේ ශ්‍රී ශරීරයට දරන බවෙන් මාගේ සෑම සියලු පව් වලින්ද සෑම හැපතින මම බුදාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ලින් ලියලිසුනේ සැලසෙන මැනව. කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් පෙන්වන්නට ඉඩ නොදෙන මැනව. මෙන දේවාජ බාලකයානෝ මෙන ලොවේ පව් දුරලන්නට වැඩියා වූ තැනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුසෙක් වෙමි. ඒත් වචන පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවන්නේය. ආත්මිකව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව අහෝ ජේසුනි මා උදෙසා ඔබ වහන්සේ සැඟවී ඉන්නා ශුද්ධ මණ්ඩපය වෙතට
මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි, මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සත්ප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් එහෙත් දෙන්න. ඔබ වහන්සේගේ වරප්‍රසාදය සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුලට එන්න. මා හද පිරිසිදු කළ මැනව, ඒ ශුද්ධවන්ත කළ මැනව. මාගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමෙන්. මා බලවත් කරන සමිධානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. මා බලවත් කරන සමිධානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. නැතවා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතාලෝ. නැතවා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතාලෝ. රැකගන්න මා සමිදේ දිවිනා සෑම මොහොතේ. රැකගන්න මා සමිදේ දිවිනා සෑම මොහොතේ. මා බලවත් කරන සමිධානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. වෙහෙස වන්නාවුද බරුසුල්ලන්නාදු සියල්ලෙනි මා වෙත එන්න. මම ඔබ සනසන්නෙමි. ස්වාමින් වහන්සේ වදාරනසේක. අපි යාඥා කරමු. ස්වර්ගික පියාණනි, මෙතන මනර්ග දීමනාවකින් අප තෘප්තිමත් කළ ඔබ වහන්සේට ස්තෝත්‍ර කියමු. නිරන්තරයෙන් ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමට අපට ඉගැන්වුව මැනව. අපගේ ගැලවීමත් කර ගනු සඳහා වහන්සේගේ වරමින් අප පුරවාලුව මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයානු, පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන සාමයතුනස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ස්තුති කියලා කියනවා මගේ කණ්ඩායම හැම දරුවෙකුටම. දවසේ දිව්‍ය පූජාව මෙසේ සංවිධානය කිරීම ගැන පියලි ආහාර අසරණ අය සමග බෙදා ගන්නට දරණ ප්‍රයත්නයට ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. පහත ගිණුම් වලට බොබදල් බැර කරායින් පසුව පියතුමා දැනුවත් කරන මේ නම්බර්ස් වලින් මේ බොදල් දමන එකේ අරමුණ මෙයයි කියන එකට. ඒ වගේම මලවුන්ගේ පූජාවලට නම් දෙන වෙලාවේ වෙලස්සනින් නම් දෙන්න. ඒ හරියට පොතක ලියලා අපි ඒ දේ ලෑස්ති කර ගන්නට අපිට වෙලාවක් අවශ්‍ය වෙන නිසාම. ඒ වගේම ඔබගේ ඉල්ලීම් අවශ්‍යතාවයන් දිව්‍ය පූජා දවස ගානේ තියෙන නිසා
අපට සහභාගී වන්නට හැකියාවක් නැති නිසා ඔන්ලයින් පූජාව තුළ ඒ ඉල්ලීම් වෙනුවෙන් අපි විශේෂාකාරයෙන් යාඥා කරන්නට බැඳී සිටිනවා. ඒ සඳහා ඔබට අවස්ථාව තිබෙන බව නැවත මතක් කරනවා. හෙට උදෑසනත් 10ට එන්න සප්‍රසාද වහන්සේ ලබන්නට අවශ්‍ය මගේ මීසමය අය පිට ආයාවත් ප්‍රශ්නයක් නැහැ. ඔබ 10ත් 11ත් අතර සප්‍රසාද පල්ලියට ආවොත් ඔබට ලබන්න දෙන්නට හැකියාව තිබෙන බව නැවත මතක් කරනවා. ඒ වගේම ප්‍රමාන්තයනි මේ සතිය තුළ අපි ඊතුරු බඩු පාර්සල් 500 බෙදන්නට කටයුතු සංවිධානය කරන බව දයාබරව සතුටින් ඔබට දැනුම් දී සිටිනවා. අවසාන ගීතිකාව සඳහා අපි සහභාගී වෙමු. පසස මිසමිදේ මාගේ දිවියේ මාගත් හැම සුසුමක් ගානේ ඔබගේ කරුණා මාගේ දිවියේ හැම මොහොතෙම මහා වූයේ තුති දෙමි සමිදේ හිරු නැග උදයේ නැවතත් බසිනා තුරු අවරේ බැසහිරු අවරේ නැවතත් උදයේ නැගෙනා තුරු පසසමි සමිදේ ඔබේ කරුණාවෙන් හැම මොහොතෙම මා දිවියේ තුති දෙමි සමිඳුන් වෙනුවෙන් මා ලැබු හැමදේ අයදිමි වරයක් සමිඳුනි පතුලෙන් මහදේ ඔබ වත මට පෙන්වනු මැන අවසන් මොහොතේ අයදිමි සමිදේ පියුමේ පෙතිසේ ඔබ හා එක් වී සිටින ලෙසේ ඔබගේ කරුණා සුවඳින් මාගේ දිවියම සුවඳින් පිරෙන ලෙසේ අයදිමි සමිදේ නොපැකිල ඔබගේ ජය මග යන්නට හැකිවනසේ ඔබගේ දිවියේ එළියෙන් මාගේ ජීවිත ගණදුර පහවනසේ ඔබේ කරුණාවෙන් හැම මොහොතෙම මා දිවියේ තුති දෙමි සමිඳුන් වෙනුවෙන් මා ලැබු හැමදේ අයදිමි වරයක් සමිඳුනි පතුලෙන් මහදේ ඔබ වත මට පෙන්වනු මැන අවසන් මොහොතේ